මේ 2022 තියරි ළමයින්ගේ පේපර් ක්ලාස් එක අපි YouTube channel එක හරහා නොමිලේ කරගෙන ආපු පේපර් ක්ලාස් එක. හරි. ඇත්තටම පොඩ්ඩක් මම ඕගොල්ලෝගෙන් සමාව ඉල්ලනවා. මොකද කාර්යබහුල වීමත් එක්ක මට අකණ්ඩවම පන්තිය පිළිවෙලට කරගෙන යන්න බැරි වුණා. ඇත්තටම සති කීපයක් මග ඇරුණා. එතන පොඩි මගේ අතින් වැරද්දක් වුණා. අපි ඉස්සරහට මේක කොහොම හරි පිළිවෙලට කරගෙන යන්න බලමු. හරිද? පොඩ්ඩක් කාර්යබහුල වීමත් එක්ක මට මේක මග ඇරුණා. අපි ඉස්සරහට කොහොම හරි මේක ආයෙ පිළිවෙලට කරගෙන යන්න උත්සාහ කරමු. හරි? රයිට්. අපි අන්තිමට පේපර් 5ක් කරලා තමයි නැවතුනේ. අපි අද 6 වෙනි පේපර් එකට එන්නේ. හරිනේ? 6 වෙනි පේපර් එකට එන්නේ. මම වැඩි වෙලාව ගන්නේ නැහැ. කෙලින්ම ප්‍රශ්න වලට එන්න. මම හිතනවා ඔයගොල්ලෝ පේපර් එක මුලින් ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රශ්න ටික උත්සාහ කරලා ඇති කියලා. ප්‍රශ්න උත්සාහ කරලා ඒ කියන්නේ පේපර් එක කරලා ඉවර වෙලා සාකච්ඡාව බලන්න. හරි? රයිට්. අපි පළවෙනි ප්‍රශ්නෙට ගියොත් ශ්‍රමතාවේ මාන තමයි අහන්නේ. ශ්‍රමතාවේ මාන. අපි දන්නවා ශ්‍රමතාවය කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාව. එතකොට ශ්‍රමතාවේ මාන කාර්යවල මාන බෙදීම කාලයේ මාන. කාර්ය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. එහෙනම් ඔන්න කාර්ය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. ওই විදිහට අපිට හොයන්න පුළුවන්. ශ්‍රමතාවේ මාන බලය m/t ඍණ 2 විස්ථාපනය l කාලය t. එහෙනම් ශ්‍රමතාවේ මාන m l වර්ග t ඍණ 3. ml වර්ග t ඍණ 3 පළවෙනි උත්තරේ. හරිනේ? දෙවෙනි එක ශීරපයි සතෙකුගේ හෘදයේ එක් ස්පන්දයකදී ආසන්න වශයෙන් ලේග්‍රෑම් 20ක් 0.1 තප්පර කාලයකදී 0.25 ms ඍණයක වේගයක සිට 0.35 ms ඍණයක දක්වා ත්වරණය වේ. හෘද පේශිය මගින් යොදනු ලබන බලයේ විශාලත්වයේ සාමාන්‍යය. බලයේ විශාලත්වයේ සාමාන්‍යය. බලය කියන්නේ ඇත්තටම ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. බලය කියන්නේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. එතකොට බලයේ සාමාන්‍යය හොයනවා නම් අපි හොයන්න ඕන ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව කීයද කියලා. ගම්‍යතාව වෙනස ගන්නකොට අපි පසු ගම්‍යතාවයෙන් පෙර ගම්‍යතාව අඩු කරලා කාලයෙන් බෙදන්න ඕන. mv පසු ගම්‍යතාව mu පෙර ගම්‍යතාව බෙදුවාම කාලයෙන් ලැබෙනවා ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව හෙවත් බලය. හරිනේ? රයිට්. අපි මේකට ආදේශ කරමු m පොදුයි v ඍණ u බෙදීම t ස්කන්ධය ග්‍රෑම් 20යි ලේ ග්‍රෑම් 20ක් කියලා කිව්වේ. ප්‍රවේගය අවසන් ප්‍රවේගය 0.35යි ආරම්භක ප්‍රවේගය 0.25යි කාලය තප්පර 0.1යි. තර මේක සුළු කරොත් F එන්නේ 0.02 නිව්ටන්. හරි? 0.02 නිව්ටන්. ඕක තමයි බලයේ සාමාන්‍යය. බලයේ සාමාන්‍යය. හරි? හරි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. ස්කන්ධය 0.05 කිලෝග්‍රෑම් වන ගොල්ෆ් බෝලයකට පිත්තෙන් පහර දුන් පසු එම බෝලය 70ක ප්‍රවේගයෙන් නිකුත් වෙයි. පිත්ත සමග ස්පර්ශ කාලය පහ වැඩි කිරීම 10 ඍණ 4ක් නම් බෝලය මත පිත්තෙන් යෙදෙන මධ්‍යන්නේ බලය. දැන් සාමාන්‍යයෙන් අපි ගොල්ෆ් පිත්තක් සැලකුවොත් ගොල්ෆ් පිත්තෙන් බෝලයට ප්‍රහාරයක් එල්ල කරනකොට පිත්තෙන් බෝලයට ඇත්තටම බලයක් ලැබෙනවා ඔය විදිහට. ප්‍රතික්‍රියාව විදිහට පිටතරත් ඒකම ආපස්සට ලැබෙනවා. ක්‍රියාව ප්‍රතික්‍රියාව. මේ බලය නිසා බෝලය කිසියම් ප්‍රවේගයකින් නිකුත් වෙනවා. එතන ආරම්භයේ ප්‍රවේගය 0යි.
හැබැයි පිත්තෙන් පහර දුන්නට පස්සේ ප්‍රවේගය 70යි. පහර දුන්නට පස්සේ ප්‍රවේගය 70යි. මේ පහර දීම සඳහා පිත්ත බෝලය සමග ස්පර්ශ වෙලා තිබුණු කාලය පිත්ත බෝලය සමග ස්පර්ශ වෙලා තිබුණු කාලය බොහොම කෙටි කාලයක් 5-10-4යි. පිත්ත සහ බෝලය ස්පර්ශ වෙලා තිබුණු කාලය ඉතාමත් කෙටි කාලයක්. ප්‍රවේගය 0 සිට 70ට වැඩි වෙනවා මේ ගැටීම හේතුවෙන්. ගැටීමේදී ලැබුණු බලය F කියලා හිතුවොත් F කියන්නේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. ගම්මිතාව වෙනස කියන්නේ පසු ගම්මිතාව ඍණ පෙර ගම්මිතාව බෙදන්න ඕන කාලයෙන්. ස්කන්ධය පොදුයි. බෝලයේ ස්කන්ධය 0.5 කිලෝග්‍රෑම් 0.5 කිලෝග්‍රෑම්. පසු ප්‍රවේගය 70යි. පෙර ප්‍රවේගය 0යි. කාලය 5 වැඩි කිරීම 10-4යි. කාලය 5 වැඩි කිරීම 10-4යි. මේක සුළු කරොත් අපට පිත්තෙන් ලැබෙන බලය සොයා ගන්න පුළුවන්. උත්තරේ එන්නේ 7.10-3යි. 7.10-3යි නිව්ටන්. මේ ගණන් දෙකේදීම අපි භාවිතා කරේ එකම මූලධර්මය. දෙවනි ගානත් තුන්වෙනි ගානත් එකම සිද්ධාන්තය. බලය කියන්නේ ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව. හරිනේ? බලය කියන්නේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඒකෙන් තමයි මේ ගණන් දෙකම හැදුවේ. හරිද? right. මම මේ ටික මකන්නම්. ඊට පස්සේ අපි 4 වෙනි ගානට යමු. හතරවෙනි ගාන. A සහ B රූපවල පෙන්වා ඇති අන්දමට එකක බර නිව්ටන් 10ක් වූ සර්ව සම ලී කුට්ටි දෙකක් සුමට තිරස් මේස දෙකක් මත තබා ඇත. එහි ලී කුට්ටිය අවිතන්නේ තන්තුවකට බැඳ එම තන්තුව සුමට කප්පියක් වටා යවා 10 නිව්ටන් බර ඇති නිදහසේ එල්ලෙන තවත් ලී කුට්ටියකට ගැටගසා ඇත. B හිදී එවැනි සමාන තන්තුවක් සුමට කප්පිය හරහා යවා තන්තු කෙළවර 10 නිව්ටන් යටිකුරු බලයක් මගින් අදිනු ලැබේ. පොඩි වෙනසක් තියෙනවා. දැන් පළවෙනි සැකස්ම ගත්තොත් තන්තුව සුමට කප්පියක් මතින් යවලා තන්තුවේ කෙළවරට තව නිව්ටන් 10ක් එල්ලලා තියෙනවා. එතකොට අපි බල ලකුණු කරොත් මේක නිව්ටන් 10යි. තන්තුවේ ආතතියක් ඇති වෙනවා. තන්තුව සැහැල්ලුයි. ඒ නිසා තන්තුව පුරාම ආතතිය ඒකාකාරයි. එතකොට මේක පහළට ත්වරණය වෙන්න පුළුවන්. මේක පහළට ත්වරණය වුණොත් මේක දකුණු පැත්තට ත්වරණය වෙනවා. දැන් එකම තන්තුවට ගැට ගහලා තින්නේ. ඒ නිසා දෙන්නගෙම ත්වරණ සමානයි. දැන් අනිත් අවස්ථාව මේකට වඩා පොඩ්ඩක් වෙනස්. ඒ තමයි එතන නිව්ටන් 10ක් එල්ලලා නැහැ. තන්තුවේ කෙළවර නිව්ටන් 10කින් අදිනවා. කෙලින්ම නිව්ටන් 10කින් අදිනවා. එතකොට මේ ආතතිය තන්තුව දිගේ සම්ප්‍රේෂණය වෙනවා මෙතනට. අපි ඒක T' කියලා ගමු. පැහැදිලිද? අවස්ථා දෙකේ පොඩි වෙනසක් තියෙනවා. දැන් මෙතන නිව්ටන් 10ක භාරයක් එල්ලුවට පස්සේ මෙතනට දැනෙන ආතතිය T. මෙතනට නිව්ටන් 10ක් අපි ඍජුවම දුන්නොත් කෙලින්ම යටිකුරු බලයක් දීලා මෙතනින් ඇද්දොත් ඒ බලය තන්තුව දිගේ මෙතනට සම්ප්‍රේෂණය වෙනවා. තන්තුව දිගේ බලය ගමන් කරනවා. T'. එතකොට අපි මේ පළවෙනි අවස්ථාව ගැන හිතුවොත් මෙන්න මෙයා ගැන හිතන්නකෝ. මෙයාට F සමාන ma දැම්මොත් මෙයාට විතරක් බාහිර බලය T චලනය වෙන පැත්තට F සමාන ma දාමු. බාහිර බලය T ස්කන්ධය කිලෝ 1යි ත්වරණය A. ඊළඟට අපි මෙයාට F සමාන ma දැම්මොත් මෙයාට
පහළට යන්නේ. එතකොට පහළට F සමානයි මේ දාමු. පල්ලෙහාට 10යි උඩට T කිලෝ 1යි ත්වරණය A. මේක දෙක කියලා ගමු. අපි මේ දෙක එකතු කරොත් ධන T ඍණ T කැපිලා වම් පැත්තේ ඉතුරු වෙන්නේ 10යි. මේ දෙක එකතු වුණාම 2යි A. ත්වරණය එන්නේ 5යි. ඔන්න පළවෙනි අවස්ථාව. අපි දෙවෙනි අවස්ථාවට ගියොත් වස්තු දෙකක් නැහැ. මෙයා විතරයි. මෙයාගේ ත්වරණය මම A' කියලා හිතුවොත් මේකට චලනය වන දිශාවට F සමානයි මේ දැම්මොත් බලය T'. මෙයාට ලැබෙන බලය T'. ස්කන්ධය කිලෝ 1යි ත්වරණය A'. අපි දන්නවා T' කියන්නේ මෙන්න මෙතනට ලැබෙන ආතතිය. නිව්ටන් 10යි. එහෙනම් A' 10යි. 10යි. පැහැදිලිද? එතකොට පළවෙනි අවස්ථාවේ ත්වරණය අඩුයි 5යි. දෙවෙනි අවස්ථාවේ ත්වරණය වැඩි 10යි. දැන් කැමති ළමයෙක්ට මෙහෙම හිතන්න පුළුවන්. දැන් මෙතන වස්තු දෙකම චලනය වෙන්න බලය ලැබෙන්නේ 10යි. ඇදීම 10යි පෙට්ටි දෙකක් තියෙනවා. එතකොට සඵල බලය 10 වුණාට ස්කන්ධය වැඩි. ත්වරණය අඩු වෙනවා. මෙතන ඇදීම 10යි. 10කින් අදිනවා. එක පෙට්ටියයි තියෙන්නේ. එතකොට මේ අවස්ථා දෙකේම සඵල බලය 10යි. හැබැයි පළවෙනි අවස්ථාවේ පෙට්ටි දෙකක් තියෙනවා. දෙවෙනි අවස්ථාවේ පෙට්ටි එකයි තියෙන්නේ. ස්කන්ධය අඩු වෙනකොට ත්වරණය වැඩි වෙනවා. හරි. පද්ධතියේ ස්කන්ධය අඩු වෙනකොට පද්ධතියේ ත්වරණය වැඩි වෙනවා. එහෙම තර්ක කරන්නත් පුළුවන්. නැත්තම් අපිට ගණනය කිරීමක් කරලා හරියටම ත්වරණය හොයාගන්නත් පුළුවන්. පළවෙනි අවස්ථාවේ 5යි අඩුයි. දෙවෙනි අවස්ථාවේ 10යි වැඩි. එතකොට හතරවෙනි ගානේ උත්තරේ 4. B හි ලී කුට්ටියේ ත්වරණය වැඩි. B වල ලී කුට්ටියේ ත්වරණය වැඩි. පැහැදිලිද? right. මම මේක මකන්නම්. අපි යමු පස්වෙනි ගානට. ස්කන්ධය 5යි m වන දුම්රිය මැදිරියක් තිරස් සුමට පීලි මත නිසලව ඇත. තිරස් සුමට පීලි මත නිසලව තියෙනවා දුම්රිය මැදිරියක්. කීයද ස්කන්ධය? 5යි m. හරිද? 8ක වේගයෙන් ගමන් ගන්නා ස්කන්ධය 3යි m වන එන්ජිමක් මැදිරියේ ගැටුණු පසු එකිනෙක සම්බන්ධ වේ. 8ක වේගයෙන් ගමන් ගන්නා 3යි m එන්ජිමක් ඇවිල්ලා හැපෙනවා. එතකොට ගැටුණාම එන්ජිමෙන් මැදිරියටත් මැදිරියෙන් එන්ජිමටත් එකිනෙක මත බල ක්‍රියාත්මක වෙනවා. හරිනේ? ගැටීමේදී මේ දෙන්න අතරේ එකිනෙක මත බල ක්‍රියාත්මක වෙනවා. හැබැයි පද්ධතිය දිහා බැලුවොත් සංප්‍රයුක්ත බලය බිඳුවයි. ඒතර පද්ධතියේ සංප්‍රයුක්ත බලය බිඳුවයි නම් පද්ධතියේ ගම්‍යතාව වෙනස් වෙන්නේ නැහැ. මේ ගැටුම මේ අතරම දැන් ගැටුමේදී අන්‍යෝන්‍ය වශයෙන් බල ක්‍රියාත්මක වෙනවා. ගැටුමෙන් පස්සේ මේ දෙන්න සම්බන්ධ වෙනවා. ගැටුමින් පස්සේ මේ දෙන්න සම්බන්ධ වෙනවා. එතකොට 5යි 3යි ඔක්කොම 8යි m වෙනවා. 8යි m. ගැටුමින් පස්සේ මේ දෙන්න සම්බන්ධ වෙලා ගමන් කරන ප්‍රවේගය අපි දන්නේ නැහැ. හිතමු v. ගැටුමට පෙර ගමන් කරේ එන්ජිම විතරයි. මැදිරිය තිබුණේ නිශ්චලව. හැබැයි ගැටුමින් පස්සේ දෙන්නම සම්බන්ධ වෙලා ගමන් කරනවා ප්‍රවේගය v. ගැටුම නිසා පද්ධතියේ බාහිර බලපෑමක් නැහැ. එහෙනම් පෙර ගම්‍යතාව පසු ගම්‍යතාවයට සමාන වෙන්න ඕන.
ගම්‍යතා සංස්ථිතිය. හරිනේ? ගම්‍යතා සංස්ථිතිය පෙර ගම්‍යතාව පසු ගම්‍යතාවයට සමාන වෙන්න ඕන. බාහිර බලයක් නැහැ. පෙර ගම්‍යතාව එන්ජිම විතරයි. ස්කන්ධය 3යි m ප්‍රවේගය 8යි. පසු ගම්‍යතාව දෙන්නම චලනය වෙනවා. ස්කන්ධය 8යි m ප්‍රවේගය v. m කැපෙනවා 8 කැපෙනවා. හරිනේ? එනම් ප්‍රවේගය ඉන්නේ 3යි. ප්‍රවේගය ඉන්නේ 3යි. උත්තරේ 2. පහේ උත්තරේ 2. හරි? අපි යමු 6 වෙනි එකට. 6 වෙනි එක 400යි කිලෝවොට් ක්ෂමතාවෙන් ක්‍රියා කරන එන්ජිමක් සමතලා පාරක 8ක ඒකාකාර ප්‍රවේගයෙන් දුම්රියක් ගමන් කරවයි. එන්ජිමේ හා දුම්රියේ චලිතයට විරුද්ධව ක්‍රියා කරන ඝර්ෂණ බලය වන්නේ. දැන් සමතලා මාර්ගයක දුම්රියක් ඔය විදිහට අපි ගමන් කරනවා. මේ එන්ජිමේ ක්ෂමතාව දීලා තිනවා 400යි කිලෝවොට්. හරි? අපි සාමාන්‍යයෙන් දන්නවා දුම්රියක් චලනය වෙනකොට එන්ජිමෙන් බලයක් දෙනවා. අපි හිතමු ඒක F. ඒ වගේම චලිතයට විරුද්ධව ඝර්ෂණ බලයක් තියෙනවා. අපි හිතමු ඒක R. මේ එන්ජිමෙන් දෙන බලය, මේ ගත්තේ ඝර්ෂණ බලය, ප්‍රතිරෝධී බලය, R කියලා ගත්තේ ප්‍රතිරෝධී බලය. ගමන් කරන ඒකාකාර ප්‍රවේගයෙන් 8යි ms ඍණ 1. ඔයාලට මතක නම් අපි සමීකරණයක් ඉගෙන ගත්තා P සමානයි FV. ක්ෂමතාව සමානයි ප්‍රකර්ෂණ බලය වැඩි කිරීම ප්‍රවේගය. එතකොට මේ එන්ජිමේ ක්ෂමතාවය 400යි කිලෝවොට්. 400යි කිලෝවොට් ක්ෂමතාව. ප්‍රකර්ෂණ බලය F. එන්ජිමෙන් දෙන බලයනේ ප්‍රකර්ෂණ බලය, එන්ජිමෙන් දෙන බලය. ප්‍රවේගය 8යි. නියත ප්‍රවේගය. මේ 8ෙන් බෙදන්න. එතකොට F වෙන්නේ 5යි 10යි 4යි නිව්ටන්. ඔන්න එන්ජිමෙන් ලබා දෙන බලය ප්‍රකර්ෂණ බලය 5යි 10යි 4යි නිව්ටන්. ඊළඟට මේක පැහැදිලිව කියනවා ගමන් කරන්නේ නියත ප්‍රවේගයෙන් කියලා. එහෙනම් අපි දුම්රියට F සමානයි ma දැම්මොත් ප්‍රකර්ෂණ බලය ඍණ ප්‍රතිරෝධී බලය සමානයි ස්කන්ධය ත්වරණය බිඳුවයි. F සමානයි ma දැම්මොත් චලනයට උදව් කරන්නේ එන්ජිමේ ප්‍රකර්ෂණ බලය, චලිතයට විරුද්ධයි ඝර්ෂණ බලය, F ඍණ R තමයි සංප්‍රයුක්ත බලය. සංප්‍රයුක්ත බලය කියන්නේ ස්කන්ධය ගුණ කිරීම ත්වරණය. ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට ත්වරණය බිඳුවයි. ත්වරණය බිඳුවයි නම් ප්‍රකර්ෂණ බලයයි ප්‍රතිරෝධී බලයයි සමානයි. එහෙනම් ඝර්ෂණ බලය කියන්නේ ප්‍රතිරෝධී බලය. ඒක එන්ජිමේ බලයට සමානයි. 5යි 10යි 4යි නිව්ටන්. පැහැදිලිද? උත්තරේ 4. උත්තරේ 4. රයිට්. ඊළඟට අපි 7 වෙනි ගානට යමු. මම මේ ටික මකන්නම්. අද පේපර් එක ලේසි. මට පේන විදිහට අපිට එච්චර වෙලාවක් යන්නේ නැහැ. මම කොහොමත් බොරුවට වෙලාව නාස්ති කර ඉන්නේ නැහැ. අපි ගණන් ටික හදලා පේපර් එක ඉවර කරමු. කියන්නේ ඉස්සරහට අපි පුළුවන් තරම් මම බැලුවේ එහෙමුණොත් අපි ඊළඟ සතියේ නම් ප්‍රශ්න ප්‍රමාණය ටිකක් වැඩි කරමු. අපි ප්‍රශ්න ටිකක් අඩුවේ මේ දවස් ටිකේ කරගෙන ආවේ. ඒ වගේම සති කීපයක් අපි කරෙත් නැහැනේ ක්ලාස් එක. ඒ නිසා අපි ඊළඟ සතියේ නම් ප්‍රශ්න ප්‍රමාණය ටිකක් වැඩි කරලා කරගෙන යමු. හරිනේ? right. අපි යමු 7 වෙනි එකට. රූපේ දැක්වෙන පරිදි සුමට තිරස් මේසයක් මත තබා ඇති 950 ග්‍රෑම් වූ ලී කුට්ටියක් තුල ඇති උමගක් හරහා 50 ග්‍රෑම් ස්කන්ධයක් සහිත අංශුවක් 10යි ms ඍණ 1 ප්‍රවේගයක් සහිතව තිරස්ව ප්‍රක්ෂේපණය කරන ලදී.
දැන් මෙතන ග්‍රෑම් 950ක කුට්ටියක් තියෙනවා. ඒකේ ඔය වගේ උමගක් තියෙනවා. හාරලා. මේ කුට්ටියේ ස්කන්ධය ග්‍රෑම් 950යි. මෙන්න මෙතනින් අංශුවක්. මේ අංශුව ග්‍රෑම් 50යි. අංශුව ග්‍රෑම් 50යි. ප්‍රක්ෂේප කරනවා උමග දිගේ. ප්‍රක්ෂේප කරන උමග දිගේ ආරම්භක ප්‍රවේගය 10යි. 10යි ප්‍රවේගයෙන් තමයි ප්‍රක්ෂේපණය කරන්නේ. හරි? එතකොට මේක ඇවිල්ලා මෙන්න මේ මෙතන AB කියලා කොටස දීලා තිනවා. මෙතන ගැටෙනවා ඇත්තට. මේක ගැටෙනකොට එකිනෙක මත බල ඇති වෙනවා. ගැටීමත් එක්ක එකිනෙකා මත බල ඇති වෙනවා. ක්‍රියාව ප්‍රතික්‍රියාව. දැන් මේ බලය නිසා ලී කුට්ටිය චලනය වෙන්න පටන් ගන්නවා. මේ ලැබෙන බලය නිසා ලී කුට්ටිය චලනය වෙන්න පටන් ගන්නවා. මුලින් චලනය වුණේ මේ අංශුව විතරයි. අංශුව ඇවිල්ලා ගැටුණාට පස්සේ දෙන්නම තල්ලු වෙලා යන්න පටන් ගන්නවා. අංශුව මෙතන වැටිලා රැඳෙනවා. අංශුව මෙතනට වැටිලා රැඳෙනවා. පැහැදිලි? උමග දිගේ ආවා ගැටුණා පල්ලෙහාට වැටිලා හිර වෙනවා. අංශුව හිර වෙනවා. හැබැයි අර ගැටීමත් එක්ක දෙන්නම එකට චලනය වෙන්න පටන් ගන්නවා. ගැටුමට පෙර අවස්ථාව මේ. ගැටුමින් පස්සේ අවස්ථාව මේ. දැන් අපි හිතමු ගැටුමින් පස්සේ ගැටුමින් පස්සේ අපි හිතමු මේ දෙන්නම මේ පැත්තට v ප්‍රවේගයෙන් ගමන් කරනවා කියලා. ගැටුමට පෙර ලී කුට්ටියේ තිබුණේ නිශ්චලව අංශුව විතරයි චලනය වුණේ. ගැටුමින් පස්සේ මේ දෙන්නම එකට චලනය වෙනවා. මොකද අංශුව අර උමග ඇතුලේ හිර වෙනවා. පැහැදිලිද? හැබැයි මේ ගැටුමේදී පද්ධතියට බාහිර බලයක් නැහැ. සංප්‍රයුක්ත බලය බිඳුවයි. එහෙනම් අපිට පුළුවන් මේ ගැටුමට ගම්මිතා සංස්ථිතිය දාන්න. නම් ගම්මිතා සංස්ථිති නියමය අනුව පෙර ගම්මිතාවයයි පසු ගම්මිතාවයයි සමාන වෙනවා. හරිනේ? ගම්මිතා සංස්ථිති නියමය අනුව පෙර ගම්මිතාවයයි පසු ගම්මිතාවයයි සමාන වෙනවා. මුලින් චලනය වෙන්නේ අංශුව විතරයි. අංශුවේ ස්කන්ධය ග්‍රෑම් 50යි ප්‍රවේගය 10යි. මම ග්‍රෑම් වලින් දැම්මේ ග්‍රෑම් 50යි ප්‍රවේගය 10යි. පසු අවස්ථාවේ ගැටුමින් පසු දෙන්නම චලනය වෙනවා. ග්‍රෑම් 950යි ග්‍රෑම් 50යි. ඔක්කොම ග්‍රෑම් 1000යි. ග්‍රෑම් 1000යි. මම ග්‍රෑම් වලින් ආදේශ කරා. එතකොට දෙපැත්තෙම ග්‍රෑම් කැපිලා යනවා. ග්‍රෑම් 1000යි පසු ප්‍රවේගය v. එහෙනම් v එන්නේ 500 බෙදීම 1000යි. ඒ කියන්නේ 0.5යි. පැහැදිලි? 500 බෙදීම 1000යි. 0.5යි. උත්තරේ 1. 7 1. රයිට් අපි යමු 8 වෙනි එකට. බර W මිනිහෙක් තිරස් පොළවක් මත සිට සවිකරන ලද කප්පියක ආධාරයෙන් P නම් භාරයක් රඳවා තබා ගනී. මිනිසා මගින් පොළව මත ඇති කරන බලය. බල ලකුණු කිරීමක් තියෙනවා. මෙන්න කප්පිය. මේ පැත්තෙන් එලිලා තියෙනවා P භාරය. මේ පැත්තෙන් මිනිහා මේ කඹේ ඇදලා අල්ලගෙන ඉන්නේ. හරිද? ඔන්න දැන් බලන්න. මේ තියෙන්නේ P ගේ බර. හරිද? මෙතන තන්තුවේ ආතතිය. මේ P පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ළමයා මේ පැත්තෙන් ඇදලා අල්ලගෙන ඉන්නේ. මේ මිනිස්සයා මේක ඇදලා අල්ලගෙන ඉන්නේ. එතකොට ඇත්තටම මේ මිනිස්සයා තන්තුවට බලය දෙන්නේ මෙන්න මේ විදිහට. මේ මිනිස්සයා තන්තුවට බලය දෙන්නේ මේ විදිහට. තන්තුවෙන් මේ මිනිස්සයාගේ අතට බලය ලැබෙන්නේ මේ පැත්තට. ක්‍රියාව ප්‍රතික්‍රියාව. කඹේ අදින්නේ පහළට. කඹය මගින් අත අදින්නේ ඉහළට. බල ලකුණු කිරීම හරිය වැදගත්. හොඳේ.
පෙට්ටියේ බර තන්තුවේ ආතතිය මේ මිනිස්සයා පෙට්ටිය රඳවගෙන ඉන්නේ කඹේ මේ දකුණු පැත්තේ කෙළවරින් ඇදගෙන ඉන්නේ. අතින් කඹයට දෙන බලය T. එහෙනම් අතට ලැබෙන බලයත් T. පැහැදිලිද? ක්‍රියාව ප්‍රතික්‍රියාව. මේ මිනිස්සයාගේ බර W. මේ මිනිස්සයාගේ බර W. ඊළඟට පොළවෙන් මේ මිනිස්සයාගේ පාදවලට එන බලය මම ගන්නම් R. කකුල් දෙකටම එන ප්‍රතික්‍රියාව. හොඳේ. කකුල් දෙකට පොදුවේ ලැබෙන ප්‍රතික්‍රියාව W කියලා R කියලා ගමු. මේ මිනිස්සයා සමතුලිතයි. හරිනේ? මේ මිනිස්සයා සමතුලිතයි. මෙන්න මං මිනිස්සයා විතරක් වෙන් කරලා පෙන්නනවා. මිනිස්සයා විතරක්. පැහැදිලිද? මිනිසා විතරක් වෙන් කරලා ගත්තේ. එහෙනම් මිනිසාට සමතුලිත නිසා ඉහළට R සහ T පාදවලට R අතට T R ධන T ඉහළට සමාන වෙන්න ඕන පහළට ක්‍රියා කරන W ට. මිනිහා සමතුලිතයි. T ධන R W ට සමාන වෙන්න ඕන. මේකත් සමතුලිතයි. පෙට්ටිය සමතුලිතයිනේ. එහෙනම් ඉහළට T සමාන වෙන්න ඕන පහළට P ට. පෙට්ටිය සමතුලිතයි. එහෙනම් පෙට්ටියේ බර ආතතියට සමාන. ආතතිය වෙනකොට පෙට්ටියේ බර දාන්න පුළුවන්. නම් R ධන ආතතිය තමයි පෙට්ටියේ බර W R සමානයි W ඍණ P. R සමානයි W ඍණ P කෙරේ. උත්තරේ 3. හරි? උත්තරේ 3. පැහැදිලිද? මේ ටිකම කන්න. හරිනේ? ඊළඟට අපි 9 වෙනි ගානට යමු. 9 රූපේ පෙන්වා ඇති පරිදි විශාලත්වය සහ දිශාව බල 9ක් තියෙනවා. 9ක් හොඳේ. සංප්‍රයුක්තය මොකක්ද කියලා අහන්න. රයිට්. අපි උත්සාහ කරමු ඒක. හොඳට බලන්න. මම මුලින් බල 9 අඳින්නම්. ඒතර පැහැදිලි කරන්න ලේසි. මෙතන G B එක බලයක් BD තව එකක් DA තව එකක් AE තව එකක් EC තව එකක් CF තව එකක්. හොඳට හිතන්න. G වලින් පටන් ගත්ත කියලා හිතුවොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි මේ බල 6 අණු පිළිවෙලින් තියෙන. G වලින් පටන් ගත්තොත් මේ බල 6 අණු පිළිවෙලින් තියෙන. එහෙනම් බහුවශ්‍රයක අණු පිළිවෙලින්ගත් පාද මගින් තමයි නිරූපණය වෙලා තියෙන්නේ. බහුවශ්‍රයක අණු පිළිවෙලින්ගත් පාද මගින් තමයි බල 6ක් නිරූපණය කරලා තියෙන්නේ. මේ බල 6 සංප්‍රයුක්තය ආරම්භක ලක්ෂයේ සිට අවසාන ලක්ෂය දක්වා අඳින්න පුළුවන් ඔන්න ඔය විදිහට. මේ බල 6 සංප්‍රයුක්තය GF. මේ බල 6 සංප්‍රයුක්තය ආරම්භක ලක්ෂයේ සිට අවසාන ලක්ෂයට අඳින්න ඕන බහුවශ්‍රය සම්පූර්ණ කිරීම සඳහා. එතකොට බහුවශ්‍රය සම්පූර්ණ කිරීම සඳහා අඳින ඉතුරු පාදය බල බහුවශ්‍ර ප්‍රමේය. බහුවශ්‍රය සම්පූර්ණ කිරීම සඳහා අපි අඳින ඉතුරු පාදය තමයි සංප්‍රයුක්තය වෙන්නේ. හරිනේ? බහුවශ්‍රය සම්පූර්ණ කිරීම සඳහා අඳින ඉතිරි පාදය තමයි සංප්‍රයුක්තය. සංප්‍රයුක්තය අඳින්න ඕන ආරම්භක ලක්ෂයේ සිට අවසාන ලක්ෂයට. හරිද? ඊළඟට තව බල තුනක් තියෙනවා මෙන්න මෙහෙම. GD DE EF තව බල තුනක් තියෙනවා. මේ තුනත් අණු පිළිවෙලින් තියෙනවා.
එහෙනම් මේ බල තුනේ සංප්‍රයුක්තය බහුවශ්‍රය සම්පූර්ණ කිරීම සඳහා අඳින ඉතුරු පාදය. මේ බල තුනේ සංප්‍රයුක්තය වෙන්නේ බහුවශ්‍රය සම්පූර්ණ කිරීම සඳහා අඳින ඉතිරි පාදය. ආයෙත් මේකමයි. GF. මේ මුලින් කතා කරේ බල 6ක සංප්‍රයුක්තය. මෙතන තියෙන්නේ බල 3ක සංප්‍රයුක්තය. එහෙනම් මේ දෙක එකතු වුණොත් අපට ලැබෙනවා බල 9ක සංප්‍රයුක්තය. මේ දෙන්නගෙම විශාලත්වයත් සමානයි, දිශාවත් සමානයි. ඒ නිසා අපි මේ දෙන්නගේ එකතුව, දෛශික එකතුව කිසිම ප්‍රශ්නයක් නැහැ. 2යි GF කියලා ලියන්න පුළුවන්. මේ දෛශික දෙකේ විශාලත්වයයි දිශාවයි සමානයි. ඒ නිසා සංප්‍රයුක්තය කියන්නේ 2යි GF. බල 6ක සංප්‍රයුක්තය, බල 3ක සංප්‍රයුක්තය, ඒ දෙකේ එකතුව තමයි බල 9 සංප්‍රයුක්තය බවට පත් වෙන්නේ. උත්තරේ 2. හරිනේ? උත්තරේ 2. පැහැදිලිද? right. අපි යමු 10 වෙනි ගානට. 10 වෙනි ගාන මම ගොඩාක් වෙලාව අරන් හදන්න යන්නේ නැහැ. මොකද දැන් මේ වගේ ගණන් අපි පන්තියේ තියරි වලට හදපු නිසා මම ඔයාලට ටක් ගාලා මේක හදන විදිය කියලා දෙන්නම්. කොහොමද කෙටියෙන් තර්ක කරලා ශනිකව ගණන් හදන්නේ. හරිනේ? ඔන්න බලන්න. උඩ දණ්ඩ මෙතන සෙන්ටිමීටර 2යි සෙන්ටිමීටර 6යි. ඊළඟට පල්ලෙහා දණ්ඩ සෙන්ටිමීටර 8යි සෙන්ටිමීටර 4යි. හරිද? මම මේක ඔබට මකන්නම්. උඩ 2යි 6යි පල්ලෙහා 8යි 4යි 8යි 4යි. හරිනේ? ඒ වල ස්කන්ධය ග්‍රෑම් 10යි. 10යි G කියලා එකම ග්‍රෑම් 10යි. මෙන්න මෙතනින් තමයි විවර්තනය කරලා තියෙන්නේ. පල්ලෙහා දණ්ඩ මෙතනින් තමයි විවර්තනය කරලා තියෙන්නේ. දණ්ඩ තිරස්ව සන්තුලනය වෙන්න නම් මෙන්න මේ ගැට ගහපු ලක්ෂය වටා වාමාවර්ත ගූර්ණයයි දක්ෂිනාවර්ත ගූර්ණයයි සමාන වෙන්න ඕන. දණ්ඩ තිරස්ව සන්තුලනය වෙන්න නම් ගැට ගහපු ලක්ෂය වටා වාමාවර්ත ගූර්ණයයි දක්ෂිනාවර්ත ගූර්ණයයි සමාන වෙන්න ඕන. එතන මේක ග්‍රෑම් 10යි. හරිනේ? ග්‍රෑම් 10යි. මෙතන ලම්බ දුර 4යි. එහෙනම් ගූර්ණය ස්කන්ධය වැඩි කිරීම ලම්බ දුර. මම මෙතනදී බර කියලා ගත්තේ නැහැ. මොකද බර කියලා ගත්තත් දෙපැත්තටම බර පොදුයි. කෙලින්ම ස්කන්ධයෙන් හැදුවා. ස්කන්ධය 10යි, ලම්බ දුර 4යි, ගූර්ණය 40යි. මෙතන ස්කන්ධය දන්නේ නැහැ. ඒක තමයි M කියලා ගමු. ස්කන්ධය දන්නේ නැහැ. හැබැයි ලම්බ දුර 8යි. එහෙනම් ගූර්ණය වෙන්නේ 8 වැඩි කිරීම M නැත්නම් M වැඩි කිරීම 8යි ගූර්ණය. වාමාවර්ත ගූර්ණය 10 වැඩි කිරීම 4යි. ස්කන්ධය ගුණ කිරීම ලම්බ දුර. දක්ෂිනාවර්ත ගූර්ණය M වැඩි කිරීම 8යි. තිරස්ව සන්තුලනය වෙන්න නම් මේ ගූර්ණ දෙක සමාන වෙන්න ඕන. 10 වරක් 4 40යි. M වැඩි කිරීම 8 8ෙන් බෙදුවොත් M 5යි ග්‍රෑම්. M වලගේ 5යි. පැහැදිලිද? දණ්ඩ තිරස්ව සන්තුලනය වෙන්න වාමාවර්ත ගූර්ණයයි දක්ෂිනාවර්ත ගූර්ණයයි සමාන වෙන්න ඕන. M 5යි. එතකොට මෙතනින් 10ක් තියෙනවා, මෙතනින් 5ක් තියෙනවා. දෙකේ එකතුව 15යි. ඒ කියන්නේ ඇත්තටම අපිට ඕන නම් මේක මකන්න පුළුවන්. මෙතනින් 15ක් එල්ලුවා හා සමානයි. පැහැදිලිද කියන්නේ? මේ දෙන්න ඉන්නවා කියන්නේ ඔන්න මම මේක මකනවා. මෙතනින් 15ක් එල්ලුවා වගේ.
පැහැදිලිද? 10යි 5යි එල්ලුවා කියන්නේ දණ්ඩ සැහැල්ලුයි. ඒක නිකන් හරියට මේ කෙලවරෙන් 15යි ග්‍රෑම් එල්ලුවා හා සමානයි. දැන් ඉහළ දණ්ඩ මෙතනින් ගැට ගහලා තියෙන්නේ තිරස්ව සන්තුලනය වෙන්න නම් වාමාවර්ත ගූර්ණයයි දක්ෂිනාවර්ත ගූර්ණයයි සමාන වෙන්න ඕන. මෙතනින් එල්ලලා තින්නේ මේ දෙන්න මෙතනින් එල්ලලා තින්නේ මේ දෙන්න 15යි. එහෙනම් ස්කන්ධය 15යි ලම්බ දුර 2යි. ස්කන්ධය 15යි ලම්බ දුර 2යි. මෙතනින් එල්ලලා තින්නේ කවුද කියලා දන්නේ නැහැ. m dash කියලා ගමු. එහෙනම් ස්කන්ධය m dash ලම්බ දුර 6යි. මේ පැත්තෙන් ස්කන්ධය m dash ලම්බ දුර 6යි. තිරස්ව සන්තුලනය වෙන්න නම් ගූර්ණ දෙක සමාන වෙන්න ඕන. ඒතර මේ පැත්තේ ගූර්ණය 15 වරක් 2 30යි. එහා පැත්තේ ගූර්ණය m dash වැඩි කිරීම 6යි. සුළු කරොත් m dash එන්නේ 5යි. m dash එන්නේ ග්‍රෑම් 5යි. පැහැදිලිද? අපි සමතුලිතතාව ගැන හිතලා කෙටියෙන් ගාන හැදුවා. පල්ලෙහා දණ්ඩ තිරස්ව සමතුලිත වෙන්න වාමාවර්ත ගූර්ණයයි දක්ෂිනාවර්ත ගූර්ණයයි සමාන වෙන්න. මම බර ගැන හිතුවෙත් නැහැ. මොකද දෙපැත්තටම බර පොදුයි කැපිලා යනවා. ස්කන්ධයෙන් තර්ක කරා. ස්කන්ධය 10යි ලම්බ දුර 4යි ගූර්ණය 40යි. එහෙනම් ස්කන්ධය 5ක් වුණොත් තමයි 8 වරක් 5 40 වෙන්නේ. 8 වරක් 5 තමයි 40 වෙන්නේ. එහෙනම් මෙතන ස්කන්ධය 5යි. මේ දෙකේ එකතුව ග්‍රෑම් 15යි. එහෙනම් මෙතනින් ග්‍රෑම් 15ක් එල්ලුවා හා සමානයි. 15 වරක් 2 30යි. වාමාවර්ත ගූර්ණය. එහෙනම් 6 වරක් 5 තමයි 30ක් වෙන්නේ. වාමාවර්ත ගූර්ණය 15 වරක් 2 30යි. එහෙනම් 6 වරක් 5 තමයි 30ක් වෙන්නේ. මෙතනින් එල්ලලා තියෙන්නේ ග්‍රෑම් 5යි. මෙතනින් එල්ලලා තියෙන්නේ ග්‍රෑම් 5යි. අපෙන් අහන්නේ C වල ස්කන්ධය. C මේක ග්‍රෑම් 5යි. ග්‍රෑම් 5යි. උත්තරේ 1. පැහැදිලිද? රයිට්. අද නම් පොඩ්ඩක් ඉක්මනට ඉවරුණා. හේතුව මේ පේපර් එකේ මට හිතෙනවා ප්‍රශ්න මදි කියලා. අපි ප්‍රශ්න 10යි දාලා දෙන්නේ. අපි ගිය සතියේ, ඒ කියන්නේ ගිය සතියේ නෙමෙයි. අන්තිමට අපි කරපු 5 වෙනි පේපර් එකේ ප්‍රශ්න 10යි තමයි තිබුණේ. මට හිතෙනවා ඉස්සරහට අපි ටිකක් ප්‍රශ්න ප්‍රමාණය වැඩි කරමු. 15කට වගේ යමු. එකපාරටම 30ක් 40ක් නෙමෙයි. අපි මේක 10 මදි වගේ නිසා අපි ලබන සතියේ ඉඳන් ප්‍රශ්න 15කට වගේ යමු. ගිහිල්ලා තව ටිකක් වැඩිපුර ප්‍රශ්න සාකච්ඡා කරමු. හරිද? කොහොමත් හිතන්න අපි පෙබරවාරි මාසෙ වගේ පන්ති පටන් ගන්න පුළුවන් තත්වයක් තිබුණොත් හරිනේ පෙබරවාරි වල පන්ති පටන් ගන්න පුළුවන් තත්වයක් තිබුණොත් දැනට කියනවනේ පෙබරවාරි පටන් ගන්න දෙනවා කියලා. ජනවාරි අන්තිම පන්ති පටන් ගන්න දෙනවා කියලා කියනවා. නමුත් අපි බලමු පෙබරවාරි මාසේ පන්ති පටන් ගන්න පුළුවන් තත්වයක් තිබුණොත් මම පේපර් ක්ලාස් එකක් පන්තියේදීම කරනවා. හරිනේ? එතකොට ඕගොල්ලෝ මීට වඩා පොඩ්ඩක් එකට ගැම්මක් එනවා. මම ඒක දන්නවා. පොඩි කික් එකක් එනවා. එතකොට හොඳට කරන්න පුළුවන් පේපර් ක්ලාස් එක. හරිනේ? රයිට්. ටික කාලයක් මට මේක පිළිවෙලට කරන්න බැරි වුණා. ඇත්තටම පොඩ්ඩක් වැඩ වැඩි වුණා. ඒකයි හේතුව. අපි දැන් ඔන්න 6 වෙනි එක කරා. ලබන සතියේ ඉඳන් මේකත් අපි පිළිවෙලට කරගෙන යමු. හරිනේ? එහෙනම් මම අද නවත්තනවා. 6 වෙනි පේපර් එක ඉවරයි. අපි 7 වෙනි එකේ ඉඳන් පිළිවෙලට කරගෙන යමු. ලබන සතියේ ඊළඟ පේපර් එකේ අපි ප්‍රශ්න ටිකක් වැඩි කරමුනේ. නැත්තම් වෙලාව අපරාධය වගේනේ. ප්‍රශ්න ටිකක් වැඩි කළා ටිකක් හොඳ පේපර් එකකට යමු. හරි? එහෙනම් මම අදට නවත්තනවා.